නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් සුපුරුදු ලෙසින් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අද දවසෙත් මේ සන්ධ්‍යාවේ අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් හෝරාවකට ආසන්න මේ කාලෙත් ලෝකයේ තියෙන ආශ්චර්යවත්ම අරමුණ ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධ ශාසනය තුනුරුවන හදවතේ අරමුණු කරගෙන දහම් සාකච්ඡා පිණිස අපි කාලය වෙන් කරගත්තා. ඉතින් පින්වන්ත හැමදෙනාම ඊටාම දයාවෙන් කැඳව ගන්නවා. අපට අනුකම්පාවෙන්ම ගරුතර මහා සංඝරත්නය අද දවසෙත් මේ උතුම් සම්බුදු සිතකාසිරිය සදහම් සාකච්ඡාව පිණිස වැඩමවා වදාලා ඒ වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නයේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමිනී අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි දැන් සූදානම් අද දවසේ අප හැමදෙනාම වෙනුවෙන් මේ උතුම් සදාම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ බරපැන දරන පින්වතුන් ගැන සිහිපත් කරගන්න. විශේෂයෙන් 2022 අප්‍රේල් මාස 28 වෙනි දිනට මිය පරලොව ගොස් වසර 2ක් සම්පූර්ණ වන UB ධර්මතිලක පින්වන්ත ස්වාමි පුරුෂයාට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් හතේ කනුව කිරිගල්වැව මැදවච්ච යන ලිපිනේ පදිංචි පින්වත් එම් ධම්මවතී මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් පින්වන්ත එම් ධම්මවතී මහත්මිය ප්‍රධාන හැමදෙනාමත් ඔබ හැමදෙනාමත් කැටුව දහම් සාකච්ඡා පිණිස අවසරය සෝදානම් කරගනිමු. ඉතින් ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි, ඒ උතුම් සදහම් සාකච්ඡා අද දවසේ ආරම්භ කරන්න කාලය අපට අනුකම්පාවෙන් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය මේ දහම් මඟ විවර කළ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දිව්‍යංගි දෙහිමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමී. ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ අනන්ත කල්ප කාලාන්තරයක් තිස්සේ පාරමී ධර්මයන් සම්පූර්ණ කළා. ඒ මනුලොවට වැඩපු උතුම් දිනය වෙසක් පුර 15ක පොහොය දිනේ ළඟා වෙනවා. එහෙමයි. ඒ වගේම තමයි ඒ උතුම් දසපාරමී බලයේ පිහිටා දසමරුන් පරදවමින් සර්වඥ නිත උපදවගත්තු දවස. ඒ වෙසක් පොහොය සම්බුද්ධ කෘත්‍ය ඉටු කළ දෙව් මිනිස් ලෝකයාටම පිහිට සලසලා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් 500ක් නිවෙන ලෙස පිරිනිවී ගිය දවස. එහෙමයි. ඉතින් ඒ උදාර තෙමගුල සිහි කරන උදාල කාර පරිච්ඡේදය ළඟා වෙමින් පවතින්නේ. එතකොට මේ සදැහැති සිත් තියන අයට පහන් සිත් උපදවන උදාර කාල පරිච්ඡේදයක්. පරිසරය වුණත් සුන්දර කරන කාල පරිච්ඡේදය. ස්වාමීනි, හරිය මේ විශේෂයෙන් වෙනස්කමක් දැන් බක් මාසේ තියෙන අසිරියනේ වෙසක් මාසේ වුණාට පස්සේදී දැන් බලන්න කල්පනා කළා අපිට දැන් ওই තේරුණාට මේ දැන් බක් මාසයේදී පරිසරයේ විශාල අසිරියක් වෙනවනේ. එහෙමයි ස්වාමී. කොළ දළු දාලා මල් පිපිලා සූදානම් වෙනවා ස්වාමී. ඒ සූදානම් වීමයි වෙන්නේ. එහෙයි. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ත්‍රිමංගල්‍යයට සූදානම් වෙනවා. සෝබාදහම. සෝබාදහම. එහෙමයි ස්වාමී. ඉතින් අපේ මිනිස්සු අඥාන මිනිස්සු ඇත්තට මේක මහලු කොට හිතන්නේ කොහොමද මේ? අවුරුදු උදාවට මේ සෝබාදහම හැඩ ගැහෙනවා කියලා. එහෙමයි. ඉතින් ඒක නෙවෙයි ඇත්තටම සිද්ධ වෙන්නේ. ස්වාමීනි, මේ අපිට මේ ඒක හිතෙන් මේ වචන වලින් විස්තර කරන්න බැරි මේ මයි මාසේ සුළඟ පවා මේ මොනතරම් සුවයක්
දැනනවද මිනිස්සුන්ට එහෙමයි නේද? ස්වාමී. පරිසරයේ පවා ඒ කාලේ අපිට මතකයි අපි පුංචි කාලේ. නිකන් අපි පුංචි කාලේ අපිට දැනෙච්ච දෙයක් තිබුණ එක තමයි හරි හිතට නිකන් ප්‍රීතියක් තියෙන කාල එහෙමයි. පරිච්ඡේදය. එහෙයි ස්වාමී. බාහිරට මිනිස්සු දැන් මාරි පුදුම විදියට සමගි සම්පන්න වෙලා ඒක රාශී වෙලා බොහොම ලස්සනට මාස ගාණක් තිස්සේ මිනිස්සු බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරගෙන ඉන්න කාල එහෙමයි පරිච්ඡේදය. ස්වාමී. අද ඒව ගොඩාක් මිනිස්සුන්ගේ ඇත්තටම අඩු වෙලා තියෙනවා. මොකද මිනිස්සුගේ හිතවල වැඩ කරන්නේ ඒව නෙමෙයි ගොඩක් අයගේ. එතකොට එදා අපි පුංචි කාලේ හරිම මිහිරි හිතකින් ඒ කාලේ ගත වුණා. ස්වාමීනි මේ එකම එක පහන් කූඩුවක් හදලා එල්ලුවත් ඒ ඇති වෙන මේ ඒක තමයි නේද ළමා කාලේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සම්බුද්ධත්වයේ සිහි කරගෙන නේද? එහෙමයි ස්වාමී. ආශ්චර්ය මනුෂ්‍යයාගේ උප්පත්තිය සිහි කරගෙන ඒ නිසා තම තමන් ඉතින් දැනගන්න ඕන පහනක් දැල්ව ගන්න. එහෙයි. එතකොට බලන්න ඉතින් අපි ආශිර්වාද කරනවා මේ උදාර කාල පරිච්ඡේදයේ සුවපත් වූ සිතින් ප්‍රමුදිත සිතින් ගත කරන්න මේ පින්වත් සියලු දෙනාට සිතවිලි පහළ වේවා කියලා. ඉතින් අපි අද දවසෙත් එතකොට මේ දැන් මට මතකයි සම්බුදු සිත කසරිය අපි පටන් ගත්තේ මේ මාසේ පළවෙනිදා. එහෙමයි එතකොට මේ මාසේ පළවෙනි දැන් මේ වෙනකොට 296 වෙනි එකනේ. එහෙමයි ස්වාමීනි. අද 28 වෙනිදා. එතකොට 296 වෙනි වැඩසටහන. එතකොට බලන්න මේ වෙනකොට අපි බුදුරජාණන් වහන්සේගේ ගුණ සම්පatti පිළිබඳ හෝරාවන් 296ක් හෝරාවන් 296ක් මම හිතන්නේ අපිට මේ සංසාරේ පුරාවටම පුද්ගලිකව මගේ ජීවිතය ගත්තොත් ඒ මනුස්ස ජීවිතේ ස්වර්ණමය කාල පරිච්ඡේදයක්. ඒ ආශ්චර්ය මනුෂ්‍ය රත්නය ගැන කතා කරපු 396ක් දින 395ක් සම්පූර්ණයි. ඒ 395 පුරාවටම දැන් අදත් මේ මොහොතේ කතා වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ ආශ්චර්ය මනුෂ්‍ය රත්නයේ ගුණ සම්පත්තිය මොහොතක් හරි කතා කළා. හැමතිස්සෙම ධර්මයේ ඉස්මතු කරලා ඒ ආශ්චර්ය මනුෂ්‍ය රත්නය ගැන අපි විනාඩි 5ක් හරි කතා කරලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න අපි දින 395ක් පුරාවට දින අදත් එක දින 396ක් ස්වාමීනි 296. 296ක් එහෙමයි. 296ක් අපි ශාස්ත්‍රුන් වහන්සේ ගැන හැමදාම කතා කළා කියලා කියන්නේ. මගේ පුද්ගලික ජීවිතය ගත්තොත් එහෙම මං හිතන්නේ සංසාරේ කවදාවත් ඒක වාසනාව උදා වෙලා තියෙනවා කියලා. එහෙමයි. ඒක සුළුපටු දෙයක් නෙවෙයි ඒක. ඉවන ආශ්චර්ය මනුෂ්‍ය රත්නයක් ගැන ලේසියෙන් කතා වෙන්න දෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. හැබැයි අපිට භාග්‍ය. එතකොට ඒ නිසා මේ ධර්ම දාණයට 296 දෙනෙක් අද වෙද්දි ඒ බුදුගුණ කතා කරන්න අපිට උපකාර කරලා තියෙනවා. ඒ නිසා ඔබ මේ සසර පුරාවට මෙන්න සසර ජීවිතේ තමන් දුක් මහන්සි වෙලා අවුවේ ඉඳලා වැස්සේ ඉඳලා පින්නේ ඉඳලා සීතලේ ඉඳලා රස්නේ ඉඳලා උපයපු ධනය දැන් 296 දෙනෙක් සමහර මම මතක සමහර අය එකම පවුලේ කට්ටිය බොහෝ වාර ගණක් මම හිතන්නේ 3-4 මම දැක්ක නම් කියවෙද්දි මට මතක තිබුණා. ඒකට ඒ අර හිම එකතු වෙලා මේ අපි කතා කරන්න ගත්තේ ඒ ආශ්චර්ය මනුෂ්‍ය රත්නය ගැන. පුද්ගලයෙක් විදියට ගන්නකොට අපිට කතා කරනවා නම් කතා කරන්න තියෙන්නේ එකම එක මනුෂ්‍ය රත්නයයි. ඒ කවුද? ඒ භාග්‍යවත් තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ නිසා ඔබේ ඒ අවුවේ පිච්චි වියදම් උපේ පුදන්නේ වියදම් කලේ සුළුපටු දෙයකට නෙවෙයි. සීතලේ පීඩා විඳ උපේ පුදන්නේ වියදම් කලේ සුළුපටු දෙයකට නෙවෙයි. අසංකේය කල්ප ගානක් දෙව් මිනිස් ලෝකයා දුකින් ඈතර කරනවා කියන උදාරම අරමුණකින් අසංකේය කල්ප ගානක් මෙන එකම උත්තම චරිතය. එහෙමයි ස්වාමීනි. එකම උත්තම චරිතයේ ගුණයක් කතා කරන්නයි ඔබේ මුදල් වියදම් කළේ. ඒ නිසා වියදම් කිරීම ලාමක නැහැ. එහෙමයි. ඒ නිසා ඉතින් මේ ධර්ම දේශනා මාලාව තසුළු කලයි තියෙන්නේ. මම මේක අවසන් කරනවා සම්බුදු සිත කසිරිය. එතකොට අපි ඉස්සරහට බලමු මොකද කරන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒ කාලය තුල ඔබ මම හිතන්නේ අපි මේ මාසෙ පුරාවටත් සමහර විට කතා වෙන්න ඉඩ තියෙයි. ඉතින් ඒ නිසා ඔබ
ඒ පින රැස් කරගත්තා. ඒ උපයපු ධනය නිදානය ආය හොරෙකුට ගන්න බෑ. එහෙමයි ස්වාමීනි. කිසි කෙනෙකුට ගන්න බෑ. දැන් මේ කාලවකවානුවක් ඇවිල්ලා තියෙනවා ඒ කිසි කෙනෙකුට ගන්න බෑ ඒක. ඒ ධනය ඔබ කිසි කෙනෙකුට ගන්න බැරි. කිසිම අයුරකින් විනාශ කරන්න බැරි උතුම් නිදානයක් විදියට සසර පුරා මේ ආශ්චර්ය මනුෂ්‍ය රත්නය ගැන සිත පහදව ගන්න උපකාර ලබන්න. සසර දුක් දුරු කරන්න බන්ධන ක්ෂය කරන්න උපකාර ලබන්න. අකුසල් දුරු කරලා හිතවල කුසල් උපද්දන්න උපකාර ලබන්න. සත්‍ය හිතේ පිළිරැව් දෙන්න උපකාර ලබන්න කරගත්තු එකම පිනක් මේ. අපි අනේක විදියට අපි මේ ධර්මයේ ගුණ ධර්ම දානයේ ගුණ අපි 296 පුරාවට විවිධ අයුරෙන් ඔබට පැහැදිලි කළා. ඒ නිසා ඔබට ආයේ සසරේ මෙවන් දුර්ලභ අවස්ථාවක් උදා වේද නැද්ද කියලා අපි දන්නේ නැහැ. එහෙමයි. ඉතින් ඒ නිසා පින්වත්නි, ඒ නිසා අපි මේ පින්වත් සියලු දෙනාටත් අපි ආශිර්වාද කරනවා. ඒ නිසා මේ දුර්ලභ කාල පරිච්ඡේදයේ සමහරවිට ඔබට විවිධ මුදල් පැත්තෙන් ගත්තොත් විවිධ ප්‍රශ්න ඇති. සමහරට අපි දන්නේ මේ ඉදිරියට එන ප්‍රශ්නත් එක්ක අපේ ජීවිතේ කොයි මොහොතකද කියලා දන්නේ නැහැ. හැබැයි ඔබ රැස් කරගත්තු පුණ්‍ය නිදානය ඔබ දෝතේ දරාගෙන යනවා නිකන් නෙමෙයි. ඒ සත්‍යය ඔබට නැවතත් සසරේ ඇහෙන පිනක් රැස් කරගෙන යන්නේ. ඒ ආශ්චර්ය මනුෂ්‍ය රත්නය ගැන අනිත් අයගේ සිත් සතන් වල පැහැදීමක් ඇති කළා නම් එන ඒ පිනම Tamanට කැරකිලෙන පිනක් හදාගෙන යන්නේ. ඒ සසර දුක් දුරු කර මාවතක් අනිත් අයට විවර කළ දුන්න නම් නිකන් Tamanට සසර දුක් දුරු කරන මාවත විවර කරන පින දෝති දරාගෙන යන්නේ. සිතේ දරාගෙන යන්නේ. එහෙමයි. සත්‍යයේ රැඳෙන, කල්යාණ මිත්‍රත්වයේ රැඳෙන, ආශ්චර්ය අద్භූත ධර්මයේ රැඳෙන පිනක් ඔබ රැස් කරගෙන යන්නේ. හිස් සතින් යන කෙනෙක් නෙවෙයි. ඔබ සසරේ කොහේ ගියත් පහන් සිතින් මේ පින රැස් කරගත්තා නම් ඔබ කොහේ ගියත් කෙලෙස් වලින් මම්මුලා වෙලා අවිද්‍යාව විස දෝෂේ බැටකා ඉන්නකොට ඔබ නැවතත් ආපහු සත්‍යයට කැඳාගෙන යන්නේ. ඔබ මේ රැස් කරපු උදාාර පින කුමක් නිසාද? ඔබ මේ වෙරදැරුවේ දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් සත්‍යයට නැඹුරු කරන්නයි. ඒ ආශ්චර්ය මනුෂ්‍ය රත්නයේට හිත පහදවන්නයි. සසරේ බන්ධන ගලවන්නයි මනුෂ්‍ය වර්ගයට උපකාර කළේ. ඒ නිසා මේ උපකාරය සසර පුරාම ඔබට නැවත සත්‍යයට පිවිසෙන්නට ආශ්චර්ය මනුෂ්‍ය රත්නයේ සිරිපාපි අභියසට එන්නට අනිවාර්යයෙන් මේ පින ඔබට අනුග්‍රහ කරනවා. ඉතින් අද දවසෙත් අපි පින්වත්නි අපි විශේෂයෙන් මේ දිනවල කතා කරමින් සිටියේ මේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි අద్භූතයි කල්ප කාලාන්තරයක් පුරාවට පෙරම් පිරු උදාර සීලේ ආශ්චර්යයි. සීලයෙන් පාරමී ප්‍රාප්ත වෙච්ච එකේ ආශ්චර්යය. එහෙමයි. දානයෙන් පාරමී ප්‍රාප්ත වෙච්ච එකේ ආශ්චර්යය. ඒ වගේම තමයි කරුණාවෙන් මුදිතාවෙන් උපේක්ෂාවෙන් පාරමී ප්‍රාප්ත වුණා. පුරලා අග්‍ර බවට පත් වුණා. පාරමී ප්‍රාප්තයි කියලා කියන්නේ ඒකයි. එහෙමයි ස්වාමීනි. අග්‍රස්ථානයට පත් වෙලා ඒකේ හරි ආශ්චර්යයි. සර්වඥ නිත උපදව ගන්න ප්‍රතිපදාවට පියවරෙන් පියවර යොමු කළා. ගුණයකින්මයි එතෙන්ට යොමු කරන්නේ එතකොට. ඒතර දැන් මේ වෙනකොට 80 මහා ශ්‍රාවකයෝ මනුස්ස ලෝකෙ ඉපදිලා. ඒ කිසි කෙනෙකුට සර්වඥනිත මුහු කරා යන උපදවන ඒ නැන නුවණ පහළ වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ කාලේ පහළ වෙච්ච එකම උත්තම මනුෂ්‍ය රත්නයාගේ චිත්තසංතානේ සම්බුදුනිත පහළ වෙන්නේ. කාගේද? අපගේ ගෞතම මහ බෝසතාණන් වහන්සේ විතරයි. ඇයි ගුණේ කාසරේ? එහෙමයි ස්වාමීනි. 80 මහා ශ්‍රාවකයන් වෙන්නට වෙනම ගුණයක්. සර්වඥනිත උපදවන්නට වෙනම ගුණයක්. ඒ පුදුමයි. ඒ ගුණය තමන් මුලා කරන්නේ. තමන් රැස් කරන පින තමන් මුලා කරවන්නේ. පියවරෙන් පියවර මොකද වෙන්නේ? මුලා භවයේ නිදහස් කර ගෙනහිල්ලද නැද්ද සම්බුද්ධත්වයට? එහෙමයි ස්වාමීනි. විශ්මිතයි මේක. එහෙමයි. ඒකේ පුදුමේ කියන්නේ ගිහිගේ අතහැරලා යද්දිත් දෙව් මිනිස් ලෝකයාම අල්ලගෙන ඉන්න එකම බලවේගය මාර බලවේගය. ඇවිල්ලා කියනවනේ රවට්ටන්න හදනවනේ. එහෙම රවට්ටද්දි රැවට්ටින්නේ නැහනේ. අසිරියක් නැද්ද? අසිරියක්.
ඊට පස්සේ ගිහිල්ලා උපදව ගන්නවා සමාධි බල උපදව ගන්නවා විවිධ ගුරුවරු ඇසුරු කරලා රැවටෙනවද? රැවටෙන්නේ නැහනේ. එහෙමයි. කුමකින්ද රකින්නේ? අර පිරු පාරමී බලය. පාරමී බලය කියලා කියන්නේ කොහොමද? දානය, සීලය, කරුණාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව, ප්‍රඥාව, සති සම්පජන්ණය. මේ ඔක්කොම ගුණ සමුදායන් ටික. බලන්න රකින්න විදිය සම්බුදුන් නිතම උපදව ගන්නකම් රැක අරගෙන යනෝනේ පියවර. එහෙම සිතක සමාධි උපදවන සුවිශේෂී කල්පනාවන් දකින්නේ ශාස්ත්‍රඥ වහන්සේ. එහෙමයි. සමාපatti උපදවන කල්පනාවන් දකින්නේ ශාස්ත්‍රඥ වහන්සේ. වෙන්න කිසි කෙනෙකුට ගෝචර වෙන්නේ නැහැ ඒවා. ස්වාමිනේ ඒ වූ ආශ්චර්ය විස්මිත මේ මඟ නිරවුල් වෙන විදිහ ශාස්ත්‍රඥ වහන්සේ ගුණයකට නිරවුල් වෙන්නේ. එහෙමයි. හරි පැහැදිලි ඒක. එහෙයි. පෙර නොඇසූ විරූ දහමක් තමන්ගේ සිත් මඩලේ උපද්දන්න කවුරුත් නැහැ කියලා දෙන්න. කවුරුත් නැහැ කියලා දෙන්න. එතකොට පියවරෙන් පියවරට සම්බුදු නිත දක්වාම ඉස්සරහට ගෙන යන්නේ කුමක් විසින්ද? ගුණයක් විසින් කරන්නේ ඒක. හදවතින් ඒ නිසා පින්වත්නි හදවතින් අවංකව ඉතින් මිතුවක්කල් සසරේ අපි ඉඩම් ගැන ගෙවල් දොරවල් යාන වාහන කෑම්බීම ගැන හිතුවා. හදවතින් මේ ජීවිතයේ ගුණයක් ගැන හිතන්න. ඒ ගුණය ඔබ පියවරෙන් පියවර සසර දුක් දුරු කරන මොහොත දක්වා අරගෙන යනවා සත්‍යයක්. එහෙමයි ස්වාමී. ගුණයක සත්‍යයක. ඒ ගුණයන් අතර අග්‍ර ගුණයක් තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන තමන්ගේ සිතත් පහදගෙන දෙව් මිනිස් ලෝකයාගේට පහදවන්න. ඒක ආශ්චර්ය ගුණයක්. ශ්‍රද්ධාව. ඇයි පරම සත්‍යනේ? එහෙමයි ස්වාමීනි. සත්‍යයට පහදවන කෙනා සත්‍යයේ හිමිකරුවෙක් වෙනවා. අසත්‍යයේ හිමිකරුවෙක් ඉන්නේ. එහෙමයි. අසත්‍යයෙන් තමන් මුදවමින් නැවත සත්‍යයටම ගෙනියනවා. සත්‍ය පවසපු ඇත්තෝ ඒක දන්නවා. මේ ලෝකෙට සත්‍යම පවසමින් ආපු ඇත්තෝ දන්නවා තමන් රකින්න ආකාරය. ඒකේ ප්‍රතිමූර්තිය තමයි මහා බෝසතාණන් වහන්සේ. දැන් බලන්න මිනී මරන්න යන මේ කවුද? අඟුලිමාල. රකින්න විදිය. සසර රැස් කරපු ගුණයක් නිසා. සීවිකල්ලලා යන පටාචා රකින්න විදිය ගුණයකින්. එහෙමයි. රූපෙට මුලා වෙලා රජගෙදර ඉන්න මේ කවුද කේමාව රකින්න විදිය. බුද්ධ ශාසනයට එකතු කරන විදිය. දරුවා මැරිලා ශෝකයෙන් හඬාගෙන යන කිසා ගෞතමී රකින්න විදිය බුද්ධ ශාසනය. එහෙමයි. ආශ්චර්ය නැද්ද? එහෙයි. ඒ කොමකින්ද ගේන්නේ? අවංකව පුරපු ගුණයක ආශ්චර්යය. අවංකව පුරන ගුණයක් ආශ්චර්යයි. එහෙමයි. නිවනින්ම කෙලවර කරනවා. එහෙමයි. ඒ නිසා මේ ගුණයන් අතර අග්‍ර ගුණයක් සත්‍යයට පහදවන එක. ඒ ගුණයයි අපි මේ පුරමින් වාසය කරන්නේ කට්ටිය එකතු වෙලා. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? එහෙයි. ඒ ගුණයයි පුරමින් වාසය කරන්නේ. ඉතින් ආශ්චර්යයි. ඉතින් අපි මේ ආනෙන්ජස්සප්පාය කියන සූත්‍රයේ අන්තිම කොටස අපි කතා කරන්න තියෙන්නේ අපිට. ඉතින් හරි ආශ්චර්යයි. එතකොට ශාස්ත්‍රඥ දේශනා කරන තවත් ප්‍රතිපදාවක්. දැනක් උපදවන සුන්දර ප්‍රතිපදාවක් දකින්න මානසිකාරයක්. මේක විශ්මිත තියෙන්නේ කිසි කෙනෙකුට පේන්නේ නැති මනස තුළම උපවද්දන ලස්සන සිතිවිල්ලකින් දැනකට ගෙනියන්නේ පුදුම විශ්මයක් නේ. එහෙමයි ස්වාමීනි. නේද? එහෙමයි. මනස තුළ උපදන ලස්සන කල්පනාවකින් එයා මෙලොවෙත් දැහැනකට යොමු කරනවා පරලොවෙත් දැහැනකට යොමු කරනවා. දැන් මේ හරි ලස්සන කරුණක් විස්තර කරනවා. හරි ආශ්චර්යයි. පුණජ පරම් භික්කවේ අරිය ශාවකෝ ඉතිපටි සංචික්කති. ආරි ශ්‍රාවකයෝ මෙහෙම හිතන්න පුරුදු වෙනවා කියනවා. නාහං කවචනි කස්සචි කිංච නත්තස්මින් නචමම කවචනි කිස්මිංචි කිංච නත්තීති තස්ස ඒවම් පටිපන්නස්ස තබ්බහුල විහරණෝ ආයතනේ චිත්තම් පසේදති සම්පසාදී සති ඒතරහිවා ආකින්චඤ්ඤායතනං සමාපජ්ජති. තවත් ආකින්චඤ්ඤායතන දැහැනට යොමු කරන සුන්දර මානසිකාරය. මොකද්ද කියන්නේ? ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකෙ මෙහෙම හිතනවා කියන මම මේ ජීවිතේ කිසි දෙයකට බැඳෙන කෙනෙක් වෙන්නේ නෑ කියලා හිතනවා කියලා. එහෙමයි ස්වාමීනි. එහෙනම් බැඳින්නේ නැහැ කියලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ. මම මේ කිසි දෙයකට බැඳෙන කෙනෙක් වෙන්නේ නෑ කියලා හැමතිස්සෙම මනසින් ආවර්ජනය කරනවා. ලෝකෙට කයිවාරු ගහලා වැඩක් නැහැ. ඒක තනියම පුද්ගලිකව අහිංසකව හිතා ඉන්න ඕන එකක් ඒක.
අපි කරන්නේ ලෝකෙට කයිවාරු ගහන එකනේ. එහෙමයි. ඒ වගේම කිසි කෙනෙකුට කරදර කරන කෙනෙක් වෙන්නේ නැහැ. අවිහිංසාව. ඊළඟට දේශනා කරන කිසි තැනක මගේ කෙලෙස් පවත්වන්නෙත් නැහැ කියලා හිත හිතා ඉන්නවා කියලා. ඒ වගේම කිසි තැනකට බැඳින්නෙත් නැහැ කියලා හිත හිතා ඉන්නවා කියලා. පොඩි මනසිකාරය. එහෙමයි ස්වාමීනි. මොකද වෙන්නේ? මං කිසි දෙයකට බැඳින්නේ කිසි තැනකට බැඳින්නේ. ඒ වගේම කිසි කෙනෙකුට කරදරයක් වෙන කෙනෙක් වෙන්නේ කිසි දෙයක් ඉදිරියේ මගේ කෙලිස් තැවරෙන්න දෙන්නේ කියලා හිත හිතා වාසය කරනවා. එහෙමයි. ওই විදිහේ ප්‍රතිපදාවකින් යුක්තව බහූල වාසය කරනකොට සිත පහදින අරූප සමාපatti වලට කියනවා. හරි ආශ්චර්යයි. හරි ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. මේ අවිහිංසාවාදී බව ගෙනියන්නේ අරූප සමාපatti වලට. ඒක මට මතකයි තියෙන ඔය අපි බොජ්ජංග සංයුත්තේ කතා කරද්දී මට මතක කරුණා භාවනාව අවිහිංසාවට නේ ගෙනියන්නේ. මට මතක හිටියේ තියෙන ආකින්චඤ්ඤායතනෙට එයාගේ හිත යොමු කරනවා. සකස් වෙනවා කියලා. එහෙමයි. පුදුම දෙයක් ඒක. ස්වාමීනි දැන් අපි ඔය රූපේට අපේ හිත අලව ගන්න නැහැ. වගේ හැඟීමකට සමහර විට පැමුණා වුණත් සමහර අවස්ථාවල ඒත් අපි මේ දේවල් වලට පරිසරයට එහෙම සුන්දර වෙරළ තීරයේ ගහකොළ අහස මේ ඒවාටත් බැඳී ගිහිල්ලා අපි ඒ චමත්කාරයෙන් වසඟ වෙනවා ස්වාමීනි. ඕ අවස්ථාව. ස්වාමීනි මෙතන විස්තර වන්නේ එවැනි බැඳීම් වලින් දැන් ඔය කිසි දෙයකට බැඳෙන්නේ නැහැ කොහොමද ඒවත් හරි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් මනසින් ගෝචර වෙන මේ බාහිර ලෝකෙ කිසි දෙයකට. එහෙයි ස්වාමීනි. ලෝකාමිසෙත් එක්ක සම්බන්ධ කිසි දෙයකට. එතකොට තැවරෙන්න දෙන්නේ නැහැ හිත. එහෙයි. එimhe අදිෂ්ඨානයකින් තමයි එතකොට ඉස්සෙල්ලා හිතට අදිෂ්ඨානයක් දෙනවා. අදිෂ්ඨානයක් දුන්නට පස්සේ හිතට හැමතිස්සෙම හිත ඇතුලේ වගේ අදිෂ්ඨාන බලයකින් සිතවිල්ලකින් හිත හැමතිස්සෙම පෝෂණය කර තියාගත්තාම Tamanට අර මේ මතක් කළ දෙන්නේ උපකාර කරනවා. ස්වාමීනි ලෝකාමිසේ කියලා වචනයක් සඳහන් වුණා සුන්දර වචන. ඒ ලෝකාමිසයෙන් පංචකාමී. එහෙමයි ස්වාමීනි. පංචකාමී. එහෙයි. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මේ ඔක්කොම ආйти ලෝකාමිසයට. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ කිසි දෙයකට හිත බැඳෙන්න දෙන්නේ නැතුව කිසි කෙනෙකුට කරදර කර කෙනෙක් වෙන්නේ නැතුව කෙලෙස් හැවරෙන්න දෙන්නේ නැතුව ඉන්නවා කියලා හැමතිස්සෙම මානසිකාරයක් පවත්තද්දි බහුල කරද්දි කොහටද හිත යනවා කියලා කියන්නේ. ඒකෙන් චිත්ත ප්‍රසාදයක් උපද්දනකොට ඒකෙන් හිත පහදවනකොට ආකින්චඤ්ඤායතනයට තමයි කියනවා හිත සකස් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුම දෙයක් ඒක. ඊට පස්සේ ආකින්චඤ්ඤායතන දිනු කර ගන්නවා කියන ප්‍රඥාව තිබ්බොත් මොකද වෙන්නේ කෙනාට? දැන් මෙතන ප්‍රඥාව තිබීම නොබීම හරි පුදුම දෙයක් කරනවා. එහෙමයි. ප්‍රඥාවෙන් මොකද වෙන්නේ? ප්‍රඥාව තිබුණොත් එහෙම ඒ දැහැණෙම ඉඳගෙන පුළුවන් කියන හිත කෙලෙස් වලින් නිදහස් කරගන්න. ප්‍රඥාව තිබුණා. ප්‍රඥාව තිබුණ නැත්නම් මොකද වෙන්නේ? එයා කය බිඳී මරණින් මත්තේ උපතක් කරා යනකොට මොකද වෙන්නේ? එයාගේ විඥානේ ආකින්චඤ්ඤායතන තුල පිහිටනවා කියනවා මෙයා හසර පුරුද්දට. එහෙමයි. ඒකෙන් දැන් බුදුරජාණන් වහන්සේ කාලෙත් ඒ වගේ ආකින්චඤ්ඤායතනේ ආකාසානංචායතනේ ඒව පුරුදු කරපු කට්ටිය හිටියා. සාමාන්‍ය බුද්ධ ශාසනවලදී මේ වගේ බණ පද අහලා කල්ප කාලාන්තරය පුරුදු කරපු කට්ටිය වෙන්න පුළුවන් සමහර විට. එහෙමයි. තේරුණා නේද? ඒතර බලන්න හරි විශ්මිත දෙයක් ඒක. මේ ජීවිතෙත් මානසිකාරය දැන් බලන්න ඒක සරල දෙයක් හිතන්න පුළුවන් කෙනෙකුට. මේ කාමයේ ගැනම හිත හිටපු කෙනෙක් මොකද ඊළඟ ජීවිතේ? ආයි දැන් පුංචි කාලේ ඉඳන් ලොකු වෙනකොට ඒ කෙනාගේ හිත මේ කාමයට නැඹුරු කරන කවුරු කෙනෙක් යොමු කරන්න ඕනද? නෑනේ. ඒ වගේ උපක්‍රම ලස්සනට හොයා ගන්න ඕනේ ඔක්කොම ටික. අකුසල් වලින් උපක්‍රම ලස්සනට හොයා ගන්න ඕනේ. අකුසල් වලට යොමු වෙන උපක්‍රම. වෙන්නේ නැද්ද? ඒගොල්ලන්ට ආගන්තුක අద్భుත දේ බවට පත් වෙන්නේ අකුසල් අතහරිනවා කාමයේ අතහරිනවා කියන එක තමයි ඒකට අద్భుත දේ. විස්මයක් වෙන්නේ. විස්මයක් කියන්නේ ඇයි? ඒගොල්ලන්ගේ හිත සසරේ කාමයටම නැඹුරු වෙලා තිබිලා. දැන් පුංචියේ මම දැකලා තියෙනවා අර සමහර ඉන්න පුංචි කරාටි සමහර කට්ටිය සින්දු කියන පුංචි කාලේ ඉඳලා. ඒතර ඒකට හේතුව මොකද්ද? පෙර සසලට තමයි පුරුද්දක් වෙන්න පුළුවන්. ඒ අතර සමහර කට්ටිය ඔය පුංචි කාලේ ඉඳලා බණ කියනවා කියලා අනිත්‍ය ගැන දුක ගැන අනාත්ම ගැන. එහෙමයි. මටත් ඔය පෙන්නලා තියෙනවා. ඒ වගේ ගොඩාක් වැරදිත් තියෙනවා. සසර පුරුදුත් තියෙන ගතියක් තියෙනවා ඉතින්.
ගොඩාක් ඉතින් ධර්මෙමත් නෙමෙයි. අර ධර්මෙට පුද්ගලික මතවාදත් අර කාලයක් එකතු වෙලා ඊට පස්සේ ඒවත් එක ඒ ළමයාට එකතු වෙලා තියෙනවා ඊට පස්සේ. එහෙමයි. හරි පුදුමයි ඉතින් ඒව. ඒව සසරින් එන දේවල් ඒව එතකොට. අපි හිතමු යා ගොඩක් ධර්මය අහලා නැහැ මේ වගේ අනිත්‍ය ගැන මේ වගේ සමාපatti ගැන පොඩි දෙයක් අහලා ඊට පස්සේ ඒවට තමන්ගේ මතවාදත් එකතු කර කර හිටියා කියලා. ඊට පස්සේ ඒක න සමහරවල්ලාට පුංචි කාලේ ඉඳලා කතා කරන කෙනෙක් වෙන්න පුළුවන් සමහර විට. තේරුණා නේද? එහෙමයි සර්. අන්න ඒකයි. බුදුරජාණන් දේශනා කරන යාගේ විඥානීය ආකින්චඤ්ඤායතනතර පිහිටනවා කියන පින්වත් මහණෙනි මේට කියන්නේ ආකින්චඤ්ඤායතන සමාපatti හිත කරු තුන්වෙනි ප්‍රතිපදාව. ඊළඟ භාගතුන දේශනා කරන පින්වත් මහණෙනි තවත් එකක් කියනවා. ආරි ශ්‍රාවකයා මෙහිමත් කල්පනා කරනවා කියනවා. මේ ජීවිතයේ අත්විඳින පංචකාමයේ තියෙනවා. ඒ වගේම පරලෝ ජීවිතයේදී අත්විඳින්න වෙන බලාපොරොත්තු වෙන පංචකාමයේ තියෙනවා. ඒ වගේ මේ ජීවිතේ හඳුන ගන්න කාමයක් ඇද්ද පරලෝ හඳුන ගන්න කාමයක් ඇද්ද? මෙලොව තිබෙන රූපයක්ද පරලෝ තිබෙන රූපයක්ද? මෙලොව හඳුන ගන්න රූපයක්ද පරලෝ හඳුන ගන්න යම් රූපයක්ද? ඒ වගේම යම් මේ රූප ධානය සංඥායක්ද? ආනෙන්ජ සංඥායක්ද? එහෙමයි. හිත දැහැන්ගත කළා නම් ඒ වගේ යම් සංඥායක්ද? මානසික ඒවා. ඒ වගේම යම් ආකින්චඤ්ඤායතන සංඥායක්ද? අන්න ඒ දෙක වෙනම කතා කරන්නේ. ආනෙන්ජ සංඥා කියන වචනේ කතා කරනවා ආකින්චඤ්ඤායතන සංඥා කියන වචනේ කතා කරනවා. එහෙමයි. ඒතර මට ඒකෙම තමයි තේරුණා. ඒකට මෙතන ආනෙන්ජ සංඥා කියන වචනෙට එතකොට පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය, ආකාසානංචායතන, විඥානංචායතන ඔක්කොමයි තියෙන්නේ. අයිති වෙනවා. එහෙමයි ස්වාමීන්. ඒතර මෙතන වෙනම ආයි කතා කරනවා ආකින්චඤ්ඤායතන සංඥාව කියන වචනේ කතා කරනවා. අපි දැන් කලින් අවස්ථාවේ ආකින්චඤ්ඤායතනෙ උපදවා ගන්න ආකාර තමයි කතා කරන්නේ. එහෙමයි ස්වාමීන්. දැන් මේ ඔක්කොම ගැන කුමක්ද ඊළඟට කතා කරන්නේ? ඒ සෑම සංඥාවක්ම යම් සමාපත්තියක දිතුරු නැතුව නිරුද්ධ වෙනවා නම් ඒ තමයි ශාන්ත, ඒ තමයි ප්‍රණීත. ඒ කියන්නේ කුමක්ද? නේව සංඥා, නා සංඥායතන සමාපත්තිය. දැන් ඊළඟට එයා හිතේ වර්ණනා කරගන්නේ කුමක්ද? නේව සංඥා, නා සංඥායතන සමාපත්තිය. අර වගේ ආදීනව ඔක්කොම හිතන මොකද්ද? මෙලොවත් විඳින කාමය පරලොවත් විඳින කාමයටත් වඩා ශාන්තයි ප්‍රණීතයි නේව සංඥා නා සංඥායතන. මෙලොව හඳුන ගන්න පරලොව හඳුන කාමයටත් වඩා ශාන්තයි ප්‍රණීතයි නේව සංඥා නා සංඥායතනෙ. ඒ වගේම මෙලොව හඳුන ගන්න පරලොව හඳුන ගන්න රූපට වඩා ශාන්තයි රූපයක් ලබනට වඩා ශාන්තයි නේව සංඥා නා සංඥායතනෙ. ඒ වගේම යම් ආනෙන්ජ සංඥාවක් යම් ආකින්චඤ්ඤායතන මානසික උපදවගත්තු යම් සමාධි සංඥාවක් ඇද්ද හඳුනා ගැනීමක් ඇද්ද ඒ සියල්ලට වඩා ශාන්තයි කුමක්ද මේ නේව සංඥා නා සංඥායතනය. ඒ සියල්ලට වඩා ප්‍රණීතයි නේව සංඥා නා සංඥායතනය කියලා හිතට හැමතිස්සෙම යෝනිසෝ මනසිකාරය ඔස්සේ සිහි කර දෙනවා. එහෙමයි ස්වාමීනි. ඔය විදිහේ ප්‍රතිපදාවකින් යුක්ත වෙද්දී යාගේ හිත පහදින අරූප සමාපatti වලට කියනවා කුමක්ද? එයාගේ චිත්ත ප්‍රසාදය ඇති වෙන්නේ නේව සංඥා නා සංඥායතනයට කියනවා. ප්‍රඥාව තියෙන කෙනා මොකද වෙන්නේ? එතන ඉඳලම හිත නිකලසුත් කරගන්නවා කියනවා. එහෙමයි. හරි ආශ්චර්යයි. කය බිඳී මැරිලා ගියොත් මොකද වෙන්නේ? එයාගේ විඥානේ නේව සංඥා නා සංඥායතනය තුල පිහිටනවා කියනවා. පුදුම දෙයක් මේකනේ. එහෙමයි ස්වාමී. එන කාම ලෝකෙට එන්න හේතුව දැන් තේරෙනවනේ අපි. කාම ලෝකෙට එන්න හේතුව තමයි මේ කාමෙම හිත හිතා හිටපු නිසා. කාමයේ විතර්ක කර. එතකොට එන සතර පායට යන හේතුව මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය ඇතුළු අකුසල් ගැන හිත හිතා බහුල වශයෙන් හිටපු නිසා. එහෙමයි ස්වාමීනි. එතකොට එහෙනම් මේ දිව්‍ය ලෝකෙට යන හේතුව මොකද්ද? කාමයයි නෙක්ඛම්මයයි මිශ්‍ර වෙලා. සුගතිය සම්බන්ධ වෙන්නේ කාමයේ නෙක්ඛම්මයේ දෙක මිශ්‍ර වෙලා තියෙනකොට. එහෙමයි. එතකොට කාමයන්ගේ වෙම්වෙච්ච ලෝක වලට යන හේතුව කුමක්ද එහෙනම්? මෙන්න ආනෙන්ජ සංඥා පුරුදු කරපු එක හේතුව. ඒතර ආනෙන්ජ සංඥාත් ඉක්මවා ගිහිල්ලා ආකාසානයින්තන සංඥාත් ඉක්මවා ගිහිල්ලා නේව සංඥා නා සංඥායතනයට හේතුව මොකද්ද? ඒකේ ආනිසංස සිහි කර ඒකේ ශාන්ත බව, ඒකේ ප්‍රණීත බව හිත හිතා හිටපුගේ ආනිසංස. එහෙමයි. හරි සරලයි. එහෙමයි ස්වාමී. හරිම සරලයි. දහම නිරවුල් වෙනකොට දහම ඒකනේ දහම නිරවුල් වෙන දහමට ආස හිතෙන්නේ. එහෙමයි. අනේ මේ දහම ස්වාක්කාතයි. මේ ස්වාක්කාත දහම දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේලාන් ඒකාන්තයෙන් සම්මා සම්බුද්දයි කියන තැනට එන්න පුළුවන්කම තියෙන දහම නිරවුල් අපි ඉස්මතු කරගන්නකොට ශාස්ත්‍රුන් වහන්සේලා තමයි අනිත් පැත්තට පහදින්නේ. එහෙමයි ස්වාමීනි.
හරි ආශ්චර්යයි. අපිට කල් වේලා යන නිසා මේ මහත්යෙක් හිතේ ප්‍රශ්න තියෙන බව පේන මට ඒකට උත්තර දෙන්න වෙලාවක් නැහැ. අවසරයි මේ දේශනාව අවසන් කරන්න ඕනේ. එහේ. ඊළඟ මෙසේව දාලට පස්සේ දැන් ආනන්දයන් වහන්සේ හිතන හිටියන්නේ ලස්සන ප්‍රශ්නයක් ඇහුවා. ඉතින් ස්වාමීනි මේ ශාසනයේ භික්ෂුව මෙහෙම හිතුවොත් මොකද්ද? ඒ කියන්නේ කලින් පවසන ලද ආකාරයම් කර්මයක් රැස් කළ නොතිබුණා නම්. ඒ කියන්නේ මොනවද? දැන් ආනෙන්ජ සමාපatti වේවා, ආකින්චඤ්ඤායතන සමාපatti වේවා, නීව සංඥානා සංඥායතන සමාපatti වේවා. ඒ කර්ම රැස් කළ නොතිබුණා නම් මට ඒකට අනුපත සකස් වෙන්නේ නැහැ. අනාගතයට කර්ම සකස් වීමක් නොවන්නේ නම් අනාගතේ එනම් මට පංච උපාදානස්කන්ධය ලැබෙන්නේ නැහැ. එහෙනම් අනාගතේ පංච උපාදානස්කන්ධයක් ලැබෙන විදියට කල්පනා කරොත් නේ අනාගතේ දැන් කාමේ පැතුවොත් කාමයට අදාළ පංච උපාදානස්කන්ධය. අකුසල් තුල හිටියොත් එimhe අකුසල වලට අදාළ පංච උපාදානස්කන්ධය. එතකොට නික්කම්මී කාමයේ දෙකම හිටියොත් ඊට අදාළ පංච උපාදානස්කන්ධය. ආනෙන්ජයක් හෝ ඊට වඩා හිටියොත් එහෙම සමාධි සමාපත්තිය ඊට අදාළ පංච උපාදානස්කන්ධය. එහෙමයි. එහෙනම් මට ලැබෙනවා. හැබැයි ඒ නිසා සකස් වී තිබෙන යම් ඒ වගේ පංච උපාදානස්කන්ධයකට මගේ හිත සකස් වෙන්න දෙන්නේ නැතුව මම එහෙමයි ස්වාමීනි. ලැබිලා තියෙන පංච උපාදානස්කන්ධයක් ඇද්ද මම ඒක දුරු කර ඉන්නවා කියලා හිතුවොත් එහෙම ඒ වගේ සංස්කාරයක් සකස් කළොත් එහෙම ওই විදියට හිතා උපේක්ෂාවක් ලබා ගත්තොත් එයා පිරිනුවම් පායිද ස්වාමීනි නැද්ද කියලා ඇහුවා. හරි ආශ්චර්යයි. සමහරට ආනන්දයන් වහන්සේ ඉන්න තැන වෙන්නත් පුළුවන්. එහෙමයි ස්වාමීනි. අනාගතයේ දෙයක් පතන්නේ නැහැ. ඊට දාලා සකස් වෙන්න දෙන්නේ නැහැ. එහෙමයි. වර්තමානයේ ලැබිලා තියෙන එහෙනම් අර ඔය කියන සෑම කාමයකින් වේවා අකුසලයන්ගෙන් වේවා දැහැන් වලින් වේවා අපි මේ ඉතිසලා ධාතු විභංග සූත්‍රේ කතා කළා. ආයු පොතක් කරා තමයි ගෙනියන්නේ. ඒතර ඒකට මේ සියල්ල ඉක්මවා යන ලස්සන සුන්දර සිතුවිල්ලක් තමයි ආනන්දයන් වහන්සේ දැන් ඉදිරිපත් කරන්නේ කොහොමද? කලින් දැන් කිව්ව ආකාරයේ කර්මයක් රැස් කරලා නොතිබුණා නම් කර්මයක් රැස් කරන්නේ නැත්නම් ඊට අදාළ උපත සකස් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අනාගතයේ කර්ම සකස් වීමක් නොවන්නේ නම් අනාගතේ උපත සකස් වෙන්නේ නැහැ. එහෙනම් එතකොට ශ්‍රාවකයා වැඩිපුර කරන්නේ කොහොමද කොට එහෙනම්? උන ශ්‍රාවකයෙක් කරනවා කියනවා වර්තමානයේ තියෙන පංච උපාදානස්කන්ධයක් ඇද්ද? ඒක දැන් අපි මේ අනිත්‍ය වශයෙන් සිහි කර කරන්නේ ඒක දුරු කරන එක. එහෙමයි ස්වාමීනි. රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංස්කාර අනිත්‍යයි, විඥාන අනිත්‍යයි කියලා අපි මේ සිහි කර කරන්නේ කොහොමද මේ? අනාගතේ පතන්නේ වර්තමානයේ තියෙන පංච උපාදානස්කන්ධයේ තියෙන ඇල්ම දුරු කර ඉන්නවා. එහෙමයි ස්වාමීනි. හැමතිස්සෙම හිතට කියනකොට මේ රූපය අනිත්‍යයි කියලා හිතෙත් ස්වභාවය මොකද්ද? අනිත්‍ය දෙයට නොඇලී ඉන්න පටන් ගන්නවා හිත. මේ වේදනාව අනිත්‍යයි කියලා හිතේ හැමතිස්සෙම මනසිකාර කරනකොට වේදනාවට හිත නොඇලී යන පටන් ගන්නවා. සංස්කාර අනිත්‍යයි කියලා නිරන්තරයෙන් සිහි කර ඉන්නකොට සංස්කාර වල හිත නොඇලී යනවා. ඒක අදහස් කරන්නේ මොකද්ද? වර්තමාන හටගත්තු පංච උපාදානස්කන්ධයට නොඇලී ඒක දුරු කර ඉන්නවා කියන ආන්නේ ක්‍රමයට. එහෙමයි ස්වාමීනි. එහෙම නැත්නම් ආයතන මේ ඇස අනිත්‍යයි, මේ කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි. අපිට වෙලාව නැති නිසා මේ කෙටියෙන් කියන්නේ. එහෙමයි ස්වාමීනි. දහම් කැඩපති සම්බුද්ධිත ගසලි ගොඩාක් විස්තර කරලා තියෙනවා අපි. ඒතර මේ විදිහට අනිත්‍ය අරමුණු කර හැමතිස්සෙම ආවර්ජනය කර ඉන්නවා යා. ඊට පස්සේ ඒකේ ඔස්සේ සිහිය ප්‍රඥාව සති සම්පජාන්නේ වැඩිච්ච කෙනාට ඔච්චර ලොකු මහන්සියක් ගන්න ඕනේ. එයාට තියෙන මේ වෙලාවට මේ රූපේ මුල් වෙලා උපාදානයක් හට ගන්න ඒක දුරු කරන එක විතරයි තියෙන්නේ. ප්‍රඥාව ඉපදිලා නම් තියෙන්නේ. වේදනාව මුල්ලා උපාදානයක් හට ගන්නකොට ඒක දුරු කර ඉන්නවා. සංඥා මුල්ලා උපාදානයක් හට ගන්නකොට ඒක දුරු කර ඉන්නවා. සංස්කාර මුල්ලා උපාදානයක් හට ගන්නකොට ඒක දුරු කර ඉන්නවා. විඥානි මුල්ලා උපාදානයක් ඒ මොහොතේ හට ගන්නකොට ඒ මොහොතේ ඒක හට ගන්න නොදී වාසය කරන්න පුළුවන් කෙනෙකුට ඒක අනිත්‍ය වශයෙන් සිහි කරලා ඒක හට ගන්න එක දුරු කරන්න පුළුවන් කෙනෙකුට. එහෙමයි. එතකොට එහෙම ඉන්න පුළුවන්. ඒතර එහෙම ශ්‍රාවකයාගේ යම් උපේක්ෂාවක් තමයි උපේක්ෂාවට තමයි හිත ටිකපත් වෙන්නේ. එහෙම ශ්‍රාවකේ පිරිනමම් පායිද නැද්ද කියලා. බලන්න මේ විදර්ශනාවක තියෙන ආශ්චර්යය. එහෙමයි ස්වාමීනි. සමහර ආනන්දයන් වහන්සේ ඉන්න භූමිය වෙන්න පුළුවන්. එහෙමයි. ඒතර බුදුරජාණන් දේශනා කරන ආනන්ද ඔය කාරණේදී ඇතැම් භික්ෂුවන් පිරිනමම් පාන්න පුළුවන්, ඇතැම් කෙනෙක් පිරිනමම් නොපාන්න පුළුවන් කිව්වා. එහෙමයි. දැක්කනේ ඒක දකින්න සර්වඥයන් වහන්සේ. කොච්චර විස්මිතද? එහෙමයි ස්වාමීනි. කොච්චර විස්මිතද සර්වඥනිත? එහෙමයි. කිසි තැනකට ඇලිලා නැති බැඳිලා නැති නොකලල් සුන්දර සිතක් තියෙන නිසා ඉස්මතු කරනවා. අනේ ස්වාමීනි යම් කෙනෙක් පිරිනුවම් පානවා නම් ඒකට හේතුව කොහොමද?
යම් කිසි කෙනෙක් පිරුණම් පාන නැත්නම් ඒකට හේතුව කොහොමද කියලා. එහෙමයි ස්වාමීනි. ආනන්ද. දැන් සිහිය සති සම්පජාන්නේ දුර්වල වෙච්ච කෙනාට වෙන සිදුවෙන දෙයක් මේ කියන්නේ. දැන් අපි හිතමු පංච උපාදානස්කන්ධය අනිත්‍ය සිහි කර කර උපාදානි දුරු කරනවා. හැබැයි දුරු කළාට ඒ සකස් වෙන උපේක්ෂාවට හිත ඇලෙන්න පුළුවන් කියන. එහෙමයි ස්වාමීනි. මේක හරි ලස්සන විස්තර කරනවා ආනන්ද භික්ෂුවක් මේ විදිහට පිළිපදිනවා කියන්නේ. ඒ කියන්නේ කලින් පවසන ලද ආකාරයේ මා විසින් කර්මයක් රැස් කොට නොතිබුණා නම් මට ඒට අනුව උපත සකස් වෙන්නේ නැහැ. අනාගතයට කර්ම සකස් වීමක් නොවන්නේ නම් අනාගතේ මට පංච උපාදානස්කන්ධයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා සකස් වී තිබෙන යම් පංච උපාදානස්කන්ධයක් ඇද්ද මම ඒක දුරු කරනවා කියලා හිතා ওই විදිහට උපේක්ෂාවක් ලබනවා නම් හැබැයි ඒ උපේක්ෂාව තුළ සති සම්පජාන්නේ බලවත් නැති කෙනාගේ මොකද වෙන්නේ? අර උපේක්ෂාවට උපාදාන වෙනවා කියලා. ස්වාමීනි ධම්මැස නොවන්නට භාග්‍යවතුන් වහන්සේ නොවන්නට සම්බුද්ධත්වයට පත් නොවන්නට දකින්න බෑ. ධම්මැස නෙමෙයි. සම්බුද්ධත්වයට පත් නොවන්නට දකින්න බෑ ඒක. එහෙයි ස්වාමීනි. සම්බුදුන් එතට විතරයි ඒක යොමු වෙන්නේ. දේශනා කරනවා ඒ උපේක්ෂාව ගැන වර්ණනා කරනවා නම් ඒ උපේක්ෂාවේ සිත බැස ගන්නවා කියනවා. ඒ බැස ගන්නා වූ භික්ෂුවගේ විඥානයේ උපේක්ෂාව ඇසුරු කරගෙන පවතිනවා කියනවා. ඒ උපේක්ෂාව තමයි එතකොට උපාදානය වෙලා තියෙන්නේ. එහෙමයි. පින්වත් ආනන්ද උපාදාන සහිත භික්ෂුව පිරිනුවම් පාන්නේ නෑ කියනවා. එහෙමයි ස්වාමීනි. සමහර කාලයක විදර්ශනා භාවනා කර කර ඉඳලා කට්ටි සමහර කට්ටිය කියනවා අනේ කිසි සතුටක් නෑ ස්වාමීන් වහන්සේ වැඩ මම මේ ඔක්කොම අතහැරලා දාලා ඉන්නේ. සමහර පැවිදි අය කියනවා අපි මේ ගෙදර යන්න ඉන්නේ. කිසි සතුටක් නෑ. මේ උපේක්ෂාව හඳුනා ගන්න බෑ. මම බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ මම අහුවා ඒ කට්ටියකින් ඒතර බුදුරජාණන් වහන්සේ මේ සැප විඳීම් කීයක් තියෙනවා කියලා දේශනා කළා. සැප විඳීම, දුක් විඳීම, උපේක්ෂා විඳීම. මම කො දැන් ඔය කියන විඳීම මොකක් විදිහටද හඳුනගන්නේ? ඒ සතුටකුත් නැත්තම් දුකකුත් නැත්තම් මොකක්ද තියෙන්නේ? උපේක්ෂාවනේ. එහෙමයි ස්වාමීනි. උපේක්ෂාව හඳුනා ගන්න බෑ. ඒතර මේ උපේක්ෂාව තමයි මේ විදිහට උඩට බැසගෙන තියෙන්නේ. උපේක්ෂාව බැසගෙන. උපේක්ෂාව තමයි ඒතකොට එයාට ප්‍රශ්න වෙලා තියෙන්නේ. එහෙමයි. ඒක තමයි උපාදාන කරගෙන ඉඳලා තියෙන්නේ. කිසි සතුටක් නැහැ. එහෙමයි. කියන කට්ටිය නැද්ද? ඕන තරම් ඉන්නවට. මට හම්බෙලා තියෙනවා. එහෙයි සමහර ස්වාමීන් වහන්සේලා පවා කියලා තියෙනවා. එහෙමයි. සිරුවෙල්ල යන්න හිතනවා කියලා. ඒතර තේරුම් ගන්න ඕනේ මේ උපේක්ෂාව අල්ලගෙන තියෙන්නේ එතකොට. මොකෝ සතුටක් හොයාගෙන නෙමෙයි මේ අපි පිළිවෙත් පුරන්නේ. අකුසල් දුරු කරනවා, කෙලෙස් දුරු කරනවා අදහසින් පිළිවෙත් පුරන්න කියලා. එහෙමයි. ඊට දේශනා කරන ස්වාමීනි, ඒ උපේක්ෂාව උපාදානය කළාට පස්සේ එයා කොහෙද යන්නේ කියලා ඇහුවා. උපතක් කරා. එයා නීව සංඥා නා සංඥා අතරට යන්නේ. හරි ආශ්චර්ය. ඒකත් දකින්න භාග්‍යතුන්. එහෙමයි ස්වාමීනි. ඊළඟ එහෙනම් ස්වාමීනි උපාදානයි ශ්‍රේෂ්ඨ උපාදානයක් නේ ස්වාමීනි කියනවා. ඔව් ආනන්ද උපාදානයි ශ්‍රේෂ්ඨ උපාදානයක් කියනවා. ඒ උපාදානයි මොකද නීව සංඥා නා සංඥා කියන සංඥාවෙන් පීඩාවක් මේ කරන්න බැරි තැනක් නේ එතකොට. එහෙමයි. ඒ සංඥාව ඇත්තෙත් නැති නැත්තිත් නැති. මානසික ස්වභාවයක්. හරි පුදුමයි. බලපෑම් කරන්න බැරි තැනක්. එතකොට ඒක නිසා තමයි කියන්නේ මේ උපාදානයි ශ්‍රේෂ්ඨ උපාදානයක් නේ කියලා. අපි හඳුනගන්න දේවල් නේ හැමතිස්සෙම මනස පීඩාවටපත් වෙන්නේ. තේරුණා නේද? බොහොම ලස්සනට ඔක විස්තර කරනවා මදුපිණ්ඩික සූත්‍රය. ඒ හඳුන ගැනීමත් විඳින දේ තමයි කියන හඳුන ගන්න දේත් එක්ක මේ පపంచ සංඥා සංකා ඇති වෙලා මේ සම්පූර්ණ මේ ජීවිතේ පීඩාව වෙන සංසාරයට එකතු වෙන විදිහ බොහොම ලස්සනට මේ මදුපිණ්ඩික සූත්‍රය විස්තර කරනවා. අපි මම දැන් දහම් කැඩපතේ හරි සම්බුද්ධිස්තිකසරි හරි කළාම. එහෙයි. එතකොට ඒක ශ්‍රේෂ්ඨ උපාදානයක් නිසා බලනික ආනන්දයන් වහන්සේට තේරුණ එක ශ්‍රේෂ්ඨ උපාදානයක් කියලා. එහෙමයි. පින්වත් ආනන්ද යම් කිසි කෙනෙක් ඔන්න ඔය ආකාරයට ඔය ඇති වෙන උපේක්ෂාවට හරියට තේරුම් අරගෙන සති සම්පජාන්නේ බලවත් නම් එයාට ඒක තේරෙනවා දැන් මේ උපේක්ෂාවක් ඇති වෙලා තියෙන්නේ. දැන් සමහර අය වෙන්නේ මේ උපේක්ෂාව දරා ගන්න බැලුව සතුට ඇති කර ගන්න කියලා අදහසින් සමහරලාට විවිධ විප්‍රියාස කර ගන්නවා ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. ඔව්. ඒකත් එක්ක විවිධ ප්‍රශ්න වලට පැටලෙනවා ඊට පස්සේ. ස්වාමීනි දැන් අපගේ ආනන්දයන් වහන්සේ ඒ එළඹ සිටි සිහියෙන් සහේතුක දහම් කාරණා ගලපලා ප්‍රශ්න මට හිතෙනවා ඇත්තටම ආනන්දයන් වහන්සේ මෙතන තමයි ඉඳලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒකයි ආනන්දයන් වහන්සේ හතර ඉරියව්වෙන් තොරව නිකලෙස්. එහෙමයි. හතර ඉරියව්වෙන් බොහොම සති සම්පජන්නේ ශාස්ත්‍රඥ දේශනා කරන සතිමන්තෝ, ගතිමන්තෝ, දිතිමන්තෝ කියන වචන ටිකක් පාවිච්චි කරන ආනන්දයන් වහන්සේට බොහොම සති සම්පජන්නේ සතර ඉරියව්වෙම පංච උපාදානස්කන්ධය ඡය කර කර හිටපු උත්තම චරිතය. ඒ නිසා තමයි සතර ඉරියව්වෙන් තොරවම උපාදාන රහිතව නිකලෙස් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙම උත්තමයට ඒක කරන්න පුළුවන් මේක. හතර ඉරියව්වෙන් තොරව. එහෙමයි. හරි ආශ්චර්යයි මේක. එහෙමයි. ඒතර මේ ඥානෙ තිබිලා තියෙනවා. ඒතර මේ උපේක්ෂාව යම් කිසි කෙනෙක් පිළිගන්නේ නැත්නම් සතුටින් බැස ගන්න නැත්නම් වර්ණනා කරන්නේ නැත්නම්
එතකොට මොකද වෙන්නේ? ඒ සතුටින් නොපිළිගන්න නිසා වර්ණනා නොකරන නිසා බැස ගන්න නැහැ කියනවා. ඒ විඥානේ උපේක්ෂා ඇසුරු කරගෙන පවතින්නේ නැහැ කියනවා. ඒ උපේක්ෂාව එතකොට උපාදානයක් වෙන්නේ නැහැ කියනවා. ආන් ඒ කෙනා උපාදාන රහිතව පිරිනුවම් පාන කෙනෙක් බවට පත් වෙනවා කියනවා. එහෙමයි. ආත්පසින් නිකලෙස්සන භූමිය. තව ලස්සන දෙයක් අහන ස්වාමීනි ආශ්චර්යයි ස්වාමීනි අද්භූතයි. ස්වාමීනි ධානය ආදී ඇසුරු කරමින් සසර සැඩපහරෙන් ඈතර වෙන ආකාරය හරියගේට වදාලා ස්වාමීනි. එතකොට ස්වාමීනි ආර්ය විමෝක්ෂය කියන්නේ මොකද්ද කියලා ඇහුවා. එතකොට මේ ආකාසානං ඡායතනට විමෝක්ෂකේ වචන පාවිච්චි කරනවා. විඥානං ඡායතනට ආකින්චඤ්ඤායතනට නේව සංඥා නා සංඥායතනට විමෝක්ෂ කියන වචනේ පාවිච්චි කරනවා. හැබැයි මෙතන අහන්නේ ආර්ය විමෝක්ෂය කියන්නේ මොකද්ද කියලා. එහෙමයි ස්වාමීනි. ඒතර අරූප මේකෙන් තේරුම් ගන්න පුළුවන්. ඒක ආනන්ද ආරි ශ්‍රාවකයේ මේ විදිහට නොවනේ මෙනෙහි කරනවා කියනවා. මේ විදිහේ අත්විඳින යම් පංචකාමයක් ඇද්ද පරලෝකදී අත්විඳින පංචකාමයක් ඇද්ද මේක හොඳට අහගන්න. ආර්ය විමෝක්ෂයට නැහැටි. මේ ජීවිතේ හඳුන ගන්න යන කාමයක් ඇද්ද පරලෝකදී හඳුන ගන්න යන කාමයක් ඇද්ද? මෙලොව තිබෙන තමන්ට තිබෙන යම් රූපයක් ඇද්ද පරලෝකදී ලැබෙන රූපයක් ඇද්ද? ඒ විතරක් නෙවෙයි මෙලොවදී හඳුන ගන්න රූපයක්ද පරලෝකදී හඳුන ගන්න රූපයක්ද? ඒ වගේම යම් රූප ධාන සංඥා ඇද්ද? කියන්නේ ආනන්ද සංඥා කියන එක මේ කියන්නේ. එහෙමයි. ඒ වගේම ආකින්චඤ්ඤායතන සංඥා ඇද්ද? ඒ වගේම නේව සංඥා නා සංඥායතන සංඥා ඇද්ද? ඒ කියන්නේ මානසික උපදවාගත්තු ඒවා. එහෙමයි. ඇද්ද? මෙහිලා මේ සියල්ලම කුමක්ද? දැන් මේකත් එක්ක සම්බන්ධ වෙච්ච මේ ඔක්කොම සක්කාය නම් වූ පංච උපාදානස්කන්ධයට අයිති. ඔක්කොම සක්කායට අයිති දේවල්. එහෙමයි ස්වාමීනි. ඔක්කොම සක්කායට අයිති දේවල්. ඒ වගේම උපාදාන රහිත වූ යම් විමෝක්ෂයක් ඇද්ද? එය තමයි අමෘතය කියලා හිතනවා කියනවා. ඒතරී දැන් මේ ඔක්කොම අයිති කුමක්ද? දැන් මෙච්චර වේලාම අපි කතා කරගෙන ආපු සමාධි සමාපatti ඔක්කොම අයිති සක්කායට. ආයු පොතක් කරා යන අනුග්‍රහ කරනවා. සක්කාය කියන පංච උපාදානස්කන්ධයට අයිති වෙන්නේ. එහෙමයි. සක්කාය කියන වචනේ පාවිච්චි කරන්නේ පංච උපාදානස්කන්ධය. ඒතර මේ ඔක්කොම මේ ඔක්කොම වඩද්දී රූප වේදනා සංඥා සංකාර විඥාණයටම තමයි ආය උපාදාන වෙවි වාසය කරන්නේ. ඒකයි සක්කායට අයිති කියලා කියන්නේ. මම කියන පිළිගැනීම ඇතුළෙම තියෙන එක. එහෙමයි ස්වාමී. එතකොට මේ ඔක්කොම පංච සක්කායට අයිති කියන වචනේ තේරුම තමයි මේ සීලු ක්‍රියාකාරී කතා කරපු දැහැන් වඩනකොට ඒ ඔක්කොම රූප වේදනා සංඥා සංකාර වලට විඥාන වලටම ආය ආධ්‍යාත්මික උපාදාන වෙවි ගැට ගැහිමයි පවතින. ආහාර වෙනවා. ආහාර වෙනවා. එහෙමයි ස්වාමී. හැබැයි බුදුරජාණන් දේශනා කරන උපාදාන රහිත වූ යම් විමෝක්ෂයක් ඇද්ද? එයමයි අමෘතය. ඒතර ඒ සියල්ලටම කිසිම ආකාරයකට උපාදානයක් ඇති වෙන දෙන්නේ නැති වෙන විදියට. හිත පවත්ත වාසය කරනවා නම් ආන්නේ ස්වභාවයට තමයි කියන ආර්ය විමෝක්ෂය කියන්නේ. එහෙමයි ස්වාමීනි. ආර්ය විමෝක්ෂය. අන්න ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන ආනන්ද දැන් ඉතින් මම දැන් අපි නන්දන දවස් 3ක් පුරාවට ඉතින් ආනන්ද දැන් ওই විදිහට මම දැන් ආනෙන්ජ නම් වූ ප්‍රතිපදාව ගැන ඔබට කියලා දුන්නා. ඒකට කැපසරුප් දහම් මනසිකාරයන් ඔබට කියලා දුන්නා. ආකින්චඤ්ඤායතන ලබන කැපසරුප් ප්‍රතිපදාවන් මනසිකාරයන් මම ඔබට කියලා දුන්නා. නේව සංඥා නා සංඥායතනයට හිතකරු ප්‍රතිපදාවන් කැපසරුප් කල්පනාවන් කියලා දුන්නා. ඒ වගේ මේ ධාන සමාපatti ඇසුරු කරගෙන සසර සැඩපහරින් ඈතර වෙන විදියත් මම ඔබට කියලා දුන්නා. ඒ විතරක් නෙවෙයි ආර්ය විමෝක්ෂයත් කියලා දුන්නා. ආනන්ද. ඉතින් ශ්‍රාවකයන්ට හිතයිශී වූ අනුකම්පා සහගත ශාස්ත්‍රුන් වහන්සේ නමක් විසින් දැන් කළ යුතු දේවල් කළා තියෙන කිව්වා. එහෙමයි ස්වාමීනි. මං ඒ ඔබට කරලා තියෙන ආනන්ද තින් ඔය තියෙන රුක්සේ වෙන. ඔය තියෙන පාළුතෙන් ආනන්ද භාවනා කරන්න කිව්වා අප්‍රමාදී නොවි. ප්‍රමාද නොවි භාවනා කරන්න කිව්වා. ඒතර බලන්න දැන් මේකෙදි කෙනෙකුට කොච්චර පැති හිතන්න පුළුවන්ද නේ? එහෙමයි. කොච්චර ප්‍රතිපදා විවර වෙලා තියෙනවද? එහෙමයි. එතකොට මේ ආනෙන්ජ මේ සමාපatti වලට සම්වදින කෙනෙකුට ප්‍රතිපදාවක්. ආකාසානංචායතන හිත පිහිටවන්න කෙනෙක් ඊකට අදාළ ප්‍රතිපදාවක්. නේය සංඥා නා සංඥායතන හිත පිහිටවන්න කෙනෙක් ඊට අදාළ ප්‍රතිපදාවක්. ඒ විතරක් නෙමෙයි. සක්කාය නම් වූ පංච උපාදානස්කන්ධය දුරු කර ඉන්න ප්‍රතිපදාව. හරි ලස්සනට පැහැදිලි. එහෙමයි ස්වාමීනි. ඒ වගේම ආර්ය විමෝක්ෂයට හිත ගන්න ලස්සන ප්‍රතිපදාව ශාස්ත්‍රුන් වහන්සේ හරි ලස්සනට පුදුම විස්මිත දේශනාවක් මේ ආනෙන්ජ සප්පාය කියන සූත්‍රය. එහෙමයි ස්වාමීනි.
පුදුම ලස්සනයි ඒක. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාළ ආනන්දයන් වහන්සේ බොහෝ සතුටටපත් වුණා. ඉතින් පින්වත්නි අපි දැන් මේ දේශනා ඇසුරු කරගෙන මම දැන් කල්පනා කළා අපි දැන් ධ්‍යාන සමාපatti ගැන අපි ගොඩක් මම දැන් දේශනා 18ක් විතර මම හිතන්නේ අපි කතා කළා මේ වෙලාවේ. එහෙමයි ස්වාමීනි. මේ ශාස්ත්‍රුන් වහන්සේගේ උදාර දසබල ඥානය ගැන. තව අපිට කාලයෙන් මොකද මේ වැඩසටහන අපි නතර කරන්නත් හිතන් ඉන්න නිසා අපි දැන් තව දසබල ඥාන 3ක් තියෙනවානේ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා අපිට පුළුවන් වුණොත් තව මම කතුරුගත දේශනා තව ගොඩක් තියෙනවා. නමුත් කාල වේලා අපිට බැලන්ස් කරගන්න බැරි වෙයි කියලා පොඩි අදහසක් තියෙනවා. ඒකත් එක්ක සමහර විට මේ අපිට ඉස්සරහදී කවදා හරි ඔබට පුළුවන් වුණොත් අපි ඒ ධ්‍යාන සමාපත්තියට අදාළ දේශනා කියලා දෙන්නම්. නමුත් අද මම කාල වේලාව ගත්ත මේ තව ඊට අදාළ පුංචි පණිවිඩයක් සිහිපත් කරන්න. නමුත් අපිට ඒකටත් වෙලාව මදි. අවසරයි. සමහර විට අපිට ඊළඟ දේශනාවේදී මොකද මේ ධ්‍යාන සමාපatti දියුණු කරන්න යද්දී කෙනෙකුට වැදගත්ම වෙන කරුණු ටිකක් තියෙනවා දේශනාවේ. කිමත්ති කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රේ හරි පුදුම සුන්දර විදිහේ විස්තරයක් තියෙනවා. හරි ලස්සන. එතකොට මේ දැන් ධානය වලට ආස කෙනා, සමාධි වලට ආස කෙනා, සමාපatti වලට ආස කෙනා, හිත නිකලස් කරගන්න ආස කෙනා මුලින්ම මොකද්ද කරගන්න ඕන කියන කාරණේ. හරි සුන්දරව පැහැදිලි කරනවා. එහෙමයි. ඉතින් අපිට ඒක අපි බලමු. මේ පුළුවන් වුණොත් අපි ඊළඟ දවසේ විස්තර කරලා දෙන්න. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට අපි ආශිර්වාද කරන මේ රැස්වුණු උදාර පින සසර පුරා සුවපත් වූ ජීවිතයක් ලබාගෙන සුවපත් වූ හිතක් ඇති කරගෙන තුන්රුවන්ට දී පුදාගෙන සසර දුක් දුරු කර ගන්නට මේ පින්වත් සියලු දෙනාට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඉතින් මේ විස්මිත ආශ්චර්ය සාත්‍රු සම්පත්තිය පිළිබඳව ප්‍රසාදයට පැමිණෙන්න පුළුවන් වන ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ අද දවසේත් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අප හැම දෙනා කෙරෙහි අනුකම්පා දයාවෙන් පෙන්වා වදාළා. ඉතින් අපට අනුකම්පා කරුණා ඇති ගරුතර මහා සංඝරත්නය හැම දෙනාම සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍ය අනුමෝදනාව පිණිසත් ඊටාම ගෞරවයෙන් ආරාධනා කරගන්නවා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිතක සිරිය සදාම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ හතේ කනුව කිරිගල මැදවච්චයන් ලිපිනේ පදිංචි පින්වත් එම් ධම්මවති මහත්මිය විසින් ඉතින් මේ රැස්වන උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා ඒ වගේම සක්දෙවිඳුන් විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සතරවරන් රජදරුවන් ඒ වගේම සෙම්පත් දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ප්‍රදේශ භාර පළාත් භාර ලෝකපාලක සත්පුරුෂ සියලු දෙවිවරුන් බමුණට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙව් බමුණට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් මැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දෙවිඳුන්ටත් මහා සංඝරත්නයට සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා දිව්‍යෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාර පින පරම පූජනීය ධම්ම විවර කළ ගුරු දේවියන් වහන්සේට මහා සංඝරත්නයට ඒ වගේම උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ටත් ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලයේ වෙනුවෙන් කැප වෙන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවන් අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. කරගෙන යන සාසනික කටයුතු සුවසේ කරන්නට සියලු රැකවරණ සැලසේවා. බාහිර කරදර බාධා දුරු වේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින අද දවසේ ධර්ම දානය සඳහා උපකාර කළ සියලු දෙනා නමින් මිය පරලෝකීය ඥාතීන්ට විශේෂයෙන් 2022 අප්‍රේල් මාස 28 වන දිනට මිය පරලෝක ගොස් වසර 2ක් සම්පූර්ණ වන UB ධර්මතිලක ස්වාමි පුරුෂයාට මේ පින් අනුමෝදන් වේවා. මීට වසර 30කට පෙර මිය පරලෝකීය චන්දන සහ සුරංග යන
පුතුන් දෙදෙනාට මේ පින් අනුමෝදන් වේවා. මණික්හාමි මෑණියන්ට, මුදලිහාමි පියාණන්ට, උක්කුබණ්ඩා මාමණ්ඩිය ඇතුළු මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාාර පින හතේ කනුව කිරිගල්වැව මැදවච්ච යන ලිපිනේ පදිංචි පින්වත් ධම්මවතී පින්බර මාතාවට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රීරාණී වැඩිමහල් දියණිය, ප්‍රසාද් බෑණනුවන්, සිව්වන්දී බාල දියණිය, චතුරංග බෑණනුවන්, සුධර්මා අක්කා, ඒ වගේම රුන්සි මැටිල්ඩා නැන්දා, ප්‍රිසන්ත මල්ලි, ඒ වගේම පියතිලක මල්ලි, ඉන්ද්‍රසීලා අක්කා, පුෂ්පා දියණිය, අයිරාංගනී නැගණිය, හේමහාමිනී අක්කාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේ මధుර පුතණුවන්ට, භාග්‍යා ලේලියට, මිනුක, සෙනුක, විනුජ, ආලියා සහ විනිදි යන මුණුබුරු මිනිපිරියන්ට, ඩිංගිරි මණිකා නැන්දම්මාට, මාලා නැගණියට, පද්මා නැගණියට, කවිඳු පුතණුවන්ට, පියසේන මාමාට, ඒ වගේම සාමාවතී නැගණිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්, අසීල මල්ලී ඇතුළු පවුලේ සියලු දෙනාට, චාමිනී නැගණිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්, ජයකුඩි මල්ලී ඇතුළු පවුලේ සියලු දෙනාටත්, විමලා අක්කා, ඒ වගේම ලතා අක්කා යන අයටත් පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. දැනට අසනීප තත්ත්වයෙන් පසුවන ඉහාරා නෙත්මින් පින්බර පුතුට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. විපුලවතී අක්කා ඇතුළු පවුලේ සියලු දෙනාට, නිලූකා නංගී ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. සසර පුරා සත්පුරුෂ ඇසුර ලැබමින් හිත සුවපත් කරගනිමින්, සත්‍යයෙන් සිත සුවපත් කරගනිමින් ධර්මය අවබෝධ කරන්නට වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස්වුණු උදාාර පින ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට, අපගේ පින්බර දෙමව්පියන්ටත්, ඒ වගේම සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු දෙනාට, ධර්මයේ හැසිරෙන්න උපකාර කළා වූ සියලු දෙනාටමත්, කුඩා කල සිට උපකාර කළ සියලු දෙනාට, සියලු ගුරුවරුන්ට, කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසේත් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාාර ශ්‍රී සද්ධර්මය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අප කෙරේ කරුණාවෙන් පෙන්වා දෙන්නට යෙදුණා. ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසේ සම්බුදු සිත කසිරිය සතහන් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ අප හැම දෙනා වෙනුවෙන් විශේෂයෙන් 2022 අප්‍රේල් මාස 28 වෙනි දිනට මිය පරලොව යන්නට යෙදී වසර 2ක් සම්පූර්ණ වන UB ධර්මතිලක පින්වන්ත ස්වාමි පුරුෂයාට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස හතේ කනුව කිරිගල්වැව මැදවච්ච යන ලිපිනේ පදිංචි පින්වත් ධම්මපති මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණා. ඉතින් පින්වන්ත ධම්මපති මහත්මිය ප්‍රධාන හැම දිනාමත් පිනැති ඔබ හැම දිනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් වෙසක් සමය පිළිබඳවත් කරුණ ආවර්ජනා කරගන්නට යෙදුණා අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දහම් සාකච්ඡාව අතර වාරේ. ඉතින් අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ත්‍රි මංගල්‍යයේ යෙදෙන ඒ වෙසක් පුර 15වක පොහොය දවස වෙනුවෙන් ඒ සමය වෙනුවෙන් දැන් තබාම හදවත සූදානම් කරගන්න ඔබ සූදානම්ින් කියලා අපි දන්නවා. ඒ පිළිබඳව නැවතත් අපි ඔබට යලිත් අපත් ආරාධනා කරනවා, යෝජනා කරනවා. එhmenan ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. ඉතින් ජාතියේ සිට තුනුරුවනෙන්ම සැදේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.